කිරම විමල ජෝති නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා ප්‍රධාන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙන්ද සියලුම විද්වතුන්ගෙන්ද පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි. අපේ රටේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටින මේ මොහොතේ ජාතික නිදහස් පෙරමුණ විසින් අද දින පවත්වන ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබට යන මැයින් පවත්වන මේ ප්‍රසිද්ධ දේශනය ආරම්භ කිරීමේ කටයුත්තටයි අපි දැන් සියලු දෙනා සම්බන්ධ වී සිටින්නේ. මා ආරාධනා කරනවා ඊට ප්‍රථම ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා විශේෂයෙන්ම බෞද්ධ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කිරීමටත් ඒකම අනිකුත් ආගමික ලාභීන් සිටින සියලු දෙනා තමන්ගේ ආගම අදහන ලෙසත් ඉල්ලා සිටිනවා. මා ආරාධනා කරනවා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ පූජ්‍ය කිරම විමල ජෝති නායක ස්වාමින් වහන්සේට පැමිණ සිටින පිරිස පංචශීලයේ පිහිටවන ලෙස ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. අපගේ ආදරණීය මාතෘ භූමිය සියලු දුෂ්ට බලවේගයන් වලට එරෙහිව සටන් වැද දිවිපිදු සියලුම රණවිරුවන් සිහි කිරීම වස් විනාඩියක නිශ්ශබ්දතාවය රකින්න ලෙස මෙම සභාවෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. මීළඟට මම ඉතාමත් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි මැතිතුමාට, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමාට, දේශපාලන මණ්ඩල සභික ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මැතිතුමාට, එවැගේම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මැතිතුමාට, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමාට, එවැගේම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මැතිතුමාට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණ අසුන් ගන්නා ලෙස. මේ සුවිශේෂී සම්මන්ත්‍රණය පිළිගැනීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මැතිතුමාට. ගෞරවනීය කිරම විමල ජෝති නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගෙන් අවසරයි. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා ජාතික සංවිධායකතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී මැතිතුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වෙන සම්භාවනීය අමුත්තනි ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමනි, තිරාණගේ මැතිතුමනි, වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. පාස්කු කොමිසමත් ඒ වගේම පාස්කු ප්‍රහාරයත් ඒ වගේම ශ්‍රී ලාංකේය සමාජයත් ගැන ජාතික නිදහස් පෙරමුණේ අදහස ප්‍රකාශ කරන්න, ඒ වගේම රටක් විදියට අපි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමෙන් වාර්තාවෙන් පස්සේ මුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳ දැනුවත් කරන්න තමයි ජාතික නිදහස් පෙරමුණ විමල් වීරවංශ අපේ නායකතුමාගේ මේ දේශනය සංවිධානය කරන්නේ. පාස්කු ප්‍රහාරය කියන්නේ අපි හැමෝටම යලි හිතා බලන්න බල කරපු, යලි අපි ගැන, රටේ ආරක්ෂාව ගැන, අපේ සමාජය ගැන ආපසු හැරී බලන්න මග සලස්වපු ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඉස්ලාම් අන්තවාදයේ විසින් ශ්‍රී ලංකාව ඇතුළේ එල්ල කරපු පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය තමයි පාස්කු ප්‍රහාරය. අපි දෙවෙනි ප්‍රහාරයක් හීනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පළමු සහ අවසන් ප්‍රහාරය විය යුතුයි කියන විශ්වාසයෙන් ඉඳන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි විශ්වාස කරනවා මේක මෙතනින් අවසන් කිරීම සඳහා ගත හැකි සියලුම තීන්දුව తీරන ගත යුතුයි. ඒ සඳහා ජනතාව අවදි කිරීම අපේ ප්‍රමුඛ කාර්යය බවට පත් වෙලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් විශාල පීඩාවට පත් වුණේ කතෝලික ජනතාව. ඔවුන් තමයි වින්දිතයින් බවට පත් වුණේ. හැබැයි මේක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක සමස්ත ශ්‍රී ලාංකික අපි හැමෝගෙම ප්‍රශ්නයක්. මේ පාස්කු ප්‍රහාරය දක්වා වූ ගමන් මඟ අහඹු ක්‍රියාවලියක් නෙවෙයි. මේ පාස්කු දින ප්‍රහාරය දක්වා වූ ගමන් මඟ ඊටම පැහැදිලිව සංවිධානාත්මක ක්‍රියාවලියක් හරහා ආපු ගමන් මඟක ප්‍රතිඵලය තමයි අපි අපේ රටට භුක්ති විඳින්න සිද්ධ වුණේ.
ඒ නිසා මේ පාස්කු ප්‍රහාරයේ පීතෘවරු ඉන්නවා. මරාගෙන මැරුණු 8 දෙනාගේ මේක අවසන් නැහැ. ඒ නිසා මේ ප්‍රහාරය පිළිබඳව මේ එක්ක බැඳිච්ච සමාජ කතිකාවත තවත් ඉදිරියට යාමට අවශ්‍යයි. අපි දන්නවා මේ ප්‍රහාරයට විවිධ අංශවල සම්බන්ධතාවයන් තියෙනවා. ඒ වගේම විශාල දේශපාලන හස්තයන්ගේ සම්බන්ධතාවයන් තියෙනවා. විශේෂයෙන් අපි කවුරුත් දන්නවා මේ රටේ මුස්ලිම් දේශපාලඥයින් ඔවුන් කිසි දවසක මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන කිසිම ප්‍රශ්නකදී ඔවුන් පෙනී හිටින්නේ නැහැ. මේ සියලු මුස්ලිම් දේශපාලඥයින් මුස්ලිම් ජනයාට අනන්‍ය වූ ප්‍රශ්න කියලා ඔවුන් විසින්ම හදාගන්න ප්‍රශ්න වලට තමයි ඔවුන් පෙනී හිටින්නේ. හම්බන්තොට වරාය විකුණුව එක ශ්‍රී ලාංකික අපේ හැම කෙනාගේම වරාය කටක්වත් ඇරියේ නැහැ කිසිදු මුස්ලිම් දේශපාලඥයෙක්. රට මුහුණ දෙන ජිනීවා අභියෝගය වෙන්න පුළුවන් වෙනත් ඕනෑම අභියෝගයකදී මේ කිසිදු මුස්ලිම් දේශපාලඥයෙක් මැදිහත් වීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඔවුන් හැමදාම පියවරෙන් පියවර මොකද්ද කළේ? සහරාන්ලා ඇතුළු මරාගෙන මරණ ත්‍රස්තවාදීන් 8 දෙනෙක් මේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයෙන් බිහිවෙන තෙක්ම ඔවුන් ජාතිවාදයේ වැපරුප එකයි කළේ. ඔවුන් අන්තවාදයේ පෝෂණය කරපු එකයි කළේ. රවුෆ් හකීම්ලා රිෂාඩ් බදෝදීන්ලා මම දැක්ක ඊයේ රවුෆ් හකීම් මහත්මයා කියනවා පාස්කු කොමිසමේ වාර්තාවෙන් අන්තවාදීන්ට සම්බන්ධ වෙච්ච අය හොයාගෙන නැල්ලු. දැන් අවසානයේදී රවුෆ් හකීම් මහත්මයා ත්‍රිල්වාන්ව ගිහිල්ලා ඉස්පිරිතාලේ සහරාන්ගේ මල්ලිගේ සැප දුක් හොයලා බලපු රවුෆ් හකීමුත් අවසානයේදී කියනවා මේකට සම්බන්ධ වෙච්ච අය හොයාගන්න වාර්තාව කොමිසම අසමත් වෙලා කියලා. ඒ නිසා පැහැදිලි අන්තවාදයේ පියවරෙන් පියවරට මුස්ලිම් දේශපාලඥයන්ගේ පෝෂණය වෙමින් තමයි ඉස්සරහට ආවේ. දෙමළ සමාජයට අමෘත ලිංගම්ලා චෙල්ව නායකම්ලා අත් කරලා දීපු ඉරණමම හකීම්ලා බදුර්දීන්ලා විසින් අද මුස්ලිම් සමාජයට අත් කරලා දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර මුස්ලිම් නායකයෝ ඉන්නවා අපේ හාමුදුරනේ සද්ධර්ම රත්නාවලියත් කියවලා තියෙන ඒ මුස්ලිම් නායකයෝ. මම නම් තාම සද්ධර්ම රත්නාවලිය කියවන්න බැරි වුණා. හැබැයි ඒ කිසිදු මුස්ලිම් නායකයෙකුට අඩුම ගානේ එක දවසක්වත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කටක් කරලා නැහැ. සද්ධර්ම රත්නාවලිය උන් කිව්වට අවසානයේදී සේවය කරන්න ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන දිශාවට. ඒ නිසා සමස්තයක් ලෙස මුස්ලිම් දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය තමයි සහරාන් ඇතුළු මරාගෙන මරණ කල්ලිය බිහිවීම. ඒ විතරක් නෙවෙයි ඉස්ලාමීය ආගමික වියතුන් කියන ජමියතුල් උලමා සංවිධානය ඔවුන් විසින් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය සමාජයට විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නා. අපි අහන්න කැමති ජමියතුල් උලමා සංවිධානයෙන් ඔවුන් ශ්‍රී ලාංකේය සමාජයට විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීපු එකේ ප්‍රතිඵලය අවසානයේදී මොකක්ද වුනේ? සහරාන්ලා බිහිවීමේ ගර්භාෂය නිර්මාණය වුණා. මුස්ලිම් සමාජය ඇතුළෙන්ම සහරාන් කෙනෙක් නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා. ඒ නිසා ජමියතුල් උලමා සංවිධානයට අද අත පියද ගන්න බෑ අපි මේවට ගෑවුනේ නෑ කියලා. අද ඒ සංවිධානය නියෝජනය කරනවා ජාතික තෞහීද් මතවාදය නියෝජනය කරන උලමාවරු, ජමාතේ ඉස්ලාමී මතවාදය නියෝජනය කරන උලමාවරු ඒ සංවිධානය නියෝජනය කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසමෙන් කියලා තියෙනවා තෞහීද් මතවාදය සහ ජමාතේ ඉස්ලාමී මතවාදය ශ්‍රී ලංකාව ඇතුලේ තහනම් කළ යුතුයි කියලා පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාවෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් ජමියතුල් උලමා සංවිධානයේ සූදානම්ද තමන් ඇතුලේ තියෙන අන්තවාදය පරාජයපත් කිරීම සඳහා ඉදිරිපත් වෙන්න? ඔවුන් සූදානමක් පෙන්වන්නේ නැහැ. ඒ වුණාට ඔවුනුත් කරන්නේ අන්තවාදයේ පෝෂණය කිරීම කරන්නේ. ඒ නිසා අපේ ඉස්සරහ විශාල අභියෝගයක් තියෙනවා. දෙමළ ජන සමාජයේ ඇදවට්ටපු තත්ත්වය වගේම මුස්ලිම් ජන සමාජයත් දේශපාලන වශයෙන් අද අන්තවාදයට රැගෙන යමින් තිබෙනවා. ඒ නිසා ඒ ජනතාව ගලවා ගනිමින් සමස්තයක් ලෙස රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන අභියෝගය අපි හැමෝම ඉදිරිපිට තිබෙනවා. ඉතින් හැමදාමත් තමුන්නාන්සලා දන්නවා රටේ අභියෝගයක් මතුවුණු වෙලාවේ निराකරණය කරගන්න බැරි කාරණා මතුවුණු වෙලාවේ මෙරට ඇතුලේ පේන දෙයට වඩා නොපෙනෙන දේ ගැඹුරින් තිබෙන
තත්වයක් විග්‍රහ කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික නිදහස් පෙරමුණ. අපේ පක්ෂ නායකයා විමල් වීරවංශ මැතිතුමා අපට ඇසට පෙනෙන දෙයට එහාට ගිහිල්ලා මේ සත්‍ය මේ සමාජයට පෙන්වන නායකයෙක්. ඒ නිසා තමයි ජාතික නිදහස් පෙරමුණ කල්පනා කළේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉන්න ඔබට ගිහිල්ලා අපේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මේ ප්‍රහාරය එතනින් එහාට මේ ඉතිහාසයේ අවසන් ප්‍රහාරය බවට පත් කිරීම සඳහා අපි පෙළ ගැසිය යුතුයි. ඒ සඳහා මේ ජනතාව පෙළ ගැසීමේ කාර්යය ජනතාව දැනුවත් කිරීමේ කාර්යය ආරම්භ කළ ජාතික නිදහස් පෙරමුණ තීරණය කළා. ඒ අනුව අද පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයට වැඩම කළ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමල ජෝති නායක හාමුදුරුවෝ අපි තාම ගෞරවයෙන් උන්වහන්සේව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමාව මම තාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සරත් සහෝදර ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහෝදරයා, ඒ වගේම දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සහෝදරයා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මධ්‍යම කාරක සභික උද්දික ප්‍රේමරත්න සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධ්‍යම කාරක සභික ගාමිණී වලේබොඩ සහෝදරයා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වෙන සම්භාවනීය අමුත්තන් ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන්, තිරානගම මැතිතුමන්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමන් ඇතුළු මාධ්‍යවේදීන් හිතවතුන්, අපේ හිතවතුන් ජනතාව සියලු දෙනාම තාම ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මුසාමිල් මන්ත්‍රීතුමනි. ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබට යන මැයින් අද කොළඹදී පවත්වන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සඳහා අපගේ මාතෘ භූමියට එරෙහිව දියත් වෙන සතුරු කුමන්ත්‍රණ කලින් හඳුනාගෙන ඒ සඳහා මැදිහත් වූ ඒ සඳහා තම හඬ නිතරම අවදි කළ ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමනි, මේ ගෞරවනීය ආරාධනාව ඔබගේ දේශනීය ඉටු කරන ලෙස වැඩම වදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, වේදිකාවේ සිටින ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් සහෝදරයා ඇතුළු වේදිකාවේ සිටින ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යතුමාන් ප්‍රධාන සියලුම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මේ අවස්ථාවට සහභාගී වෙන ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන් ප්‍රධාන සියලුම විද්වතුනි, ඒ වගේම කලාකරුවනි, සම්භාවනීය අමුත්තනි, ආදරණීය දීමාපියනි, දූ දරුවනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මේ වසරේ අප්‍රේල් 21 වෙනකොට වසර දෙකක කාලයක් සම්පූර්ණ වෙන මීට වසර දෙකකට පෙර ආතුව මුළු මහත් ජාතියේම හදවත් සසල කළ ජීවිත 400කට ආසන්න ප්‍රමාණයක් නිසල කළ ඒ මහා මිනිමරු මුර්ග ප්‍රහාරය තාමත් තියෙන්නේ අපේ මතකයමයි මේ. ඒ මුර්ග ප්‍රහාරය විසින් මුළු මහත් ජාතියම සසල කළා විතරක් නෙවෙයි, සිදුවෙන්නේ කුමක්ද, සිදු වෙමින් පවතින්නේ කුමක්ද, සිදු වීමට යන්නේ කුමක්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න අපට බල කළා. ඒ තරම් දරුණු ප්‍රහාරයකදී ඇහැරෙන්නේ
මිනිස්සු හැටියට ජීවත් නොවිය යුතුයි කියන පණිවිඩය අපිට ධර්ම ලෙස ඒ ප්‍රහාරය විසින් ලබා දුන්නා. අපේ දෙපා යටින් සිදුවෙමින් පවතින විපතේ තරම අප වටා කරකැවෙන ඉරණමේ භයානකකම ඒ බිහිසුණු ඇත්ත දිහා නිර්දය විදියට බලන්න සමාජයක් හැටියට අපිව පොළඹවනු ලැබුවා. ජාතික ආරක්ෂාව පිළිබඳ බිහිතිය නිර්මාණය වුණා. සිංහල සහ දෙමළ ජන කොටස් වලට පමණක් නෙවෙයි මධ්‍යස්ථ මුස්ලිම් ජන සමාජය තුලත් බිහිතිය රජ යන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අනාරක්ෂිත භාවයට එරෙහිව 2019 අග ජනාධිපතිවරණේ ජයග්‍රාහී ජනවරමක් නිර්මාණය කරන්නත් රටේ මිනිස්සු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ. පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ තියෙන ඇත්ත අවතාර ඒ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ තියෙන ඇත්ත හිමිකරුවෝ ඇත්ත මහමොලකරුවෝ ඇත්ත න්‍යායාචාර්යවරු මේ සියල්ලම අගමුල හොයලා ඒ අන්තවාදයේ බිහිසුණු ගොදුරක් බවට අපේ සමාජයේ අනාගතය පත්වීම වලකාලීම තමයි මේ රටේ පොදු මහත් ජනතාව වත්මන් රාජ්‍ය නායකයා ඇතුළු පාලන තන්ත්‍රයෙන් බලාපොරොත්තු වුණු වැදගත්ම ඉදිරි පියවර වැදගත්ම කාරණය. ඒ වැදගත් කාරණය ඉටු වෙන බවට බලාපොරොත්තුවෙන් සිටින ජනයා පසුගිය දිනවල කලබල වුණේ ඒ පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් එළියට එීමත් එක්ක. තමුන්වන්සලා දන්නවා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ එවකට හිටපු ජනාධිපතිවරයා විජිත මලල්ගොඩ විනිශ්චයකාරයන් ප්‍රමුඛ කණ්ඩායමකට බාර දුන්නා. ඒ පාස්කු ප්‍රහාරයට අදාළව ගත යුතු පියවර නිර්දේශ කරන්න කියලා. විජිත මලල්ගොඩ විනිශ්චයකාරතුමා ප්‍රධාන නිර්දේශ කීපයක් සිද්ධ කළා. එකක් තමයි අපරාධ නීතියට අනුව දඩුවම් කිරීම කළ යුතුයි කියන එක. ඒක 아무තුවෙන් කළ යුතු නිර්දේශයක් නෙවෙයි, කොහොමත් විය යුතු දෙයක්. දෙවැනි නිර්දේශය තමයි ජනාධිපති කොමිෂන් සභාවක් මේකේ අලගිය වැලගිය මුලගිය තැන් හොයන්න. මේක පිටිපස්සේ තියෙන සංකීර්ණ පින්තූරය හරියට හඳුනා ගන්න ජනාධිපති කොමිෂන් සභාවක් පිටුවිය යුතුයි කියන එක. තුන්වෙනිව යෝජනා කළා, නිර්දේශ කළා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හෝ එවැනි දෙයක් ඇති කළ යුතුයි කියන එක. අපි දන්නවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඒ කාලෙම පත් කරා. ඒකේ නඩු අහන්න රවුෆ් හකීම් මහත්තයාත් හිටියා. ඊට අමතරව තවත් ආංශික ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව මලික් ජයතිලක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ආංශික කාරක සභාවත් පත් කළා. ඒකෙන් වාර්තාවක් නිකුත් කළා. ඒ විජිත් මලල්ගොඩ විනිශ්චයකාරතුමා දුපු නිර්දේශ තුන අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම, දැනට රහස් පොලිසිය එක්තරා දුරකට, ඒ වචනේ අපි තා උගමනාවෙන්ම යොදා ගන්නවා, එක්තරා දුරකට අපරාධ නීතිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සිදු කරමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාව පිටවල ඒකේ වාර්තාව දැන් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම අර කෝලම් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පැත්තක තිබ්බත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව ඔවුන්ගේ වාර්තාව රට හමුවේ තබලා තියෙනවා. ඒ අනුව විජිත් මලල්ගොඩ මහත්මයා විනිශ්චයකාරතුමා දීප ප්‍රධාන නිර්දේශ තුනක් දෙකක් ක්‍රියාකාරීත්වය අවසන් කරලා තිබෙනවා. කොමිෂන් සභාව වාර්තාව, ආංශික කාරක සභාව වාර්තාව. අපරාධ නීතිය ක්‍රියාත්මක වීම තවමත් සිදු වෙමින් පවතිනවා. වසර දෙකක් සම්පූර්ණ වීමට නියමිතව තිබෙද්දී
අපරාධ නීතිය ක්‍රියාත්මක වීම තවමත් සිදු වී අවසන් වූ කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාරයකට අදාළව ඕනෑම ජන සමාජයක් යුක්තිය පසිඳලීම බලාපොරොත්තු වෙනවා ප්‍රමාණවත් කාලයක් තුල. අප්‍රමාණ කාලයක් ඒකට වැය වෙතයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණවත් කාලය තුල ඒක සිදුවීම වැළකුණොත් ඒ නිසා මේ ජන සමාජයේ සියල්ල දෙස සැකෙන් බලන්න පටන් ගන්නවා. සැකේ රජයන්න පටන් ගන්නවා. ඒ නිසාම ඉදිගමනින් සිදුවෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය පවා ප්‍රයෝජනවත් නැති දෙයක් හැටියට සලකන්න පටන් ගන්නවා. ඒකේ වාසිය මෙවැනි ප්‍රහාර පිටුපස සිටින මහමොලකරුවන්ට මිස වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. ඒකේ වාසිය යන්නේ අපරාධය පිටිපස්සේ හිටපු අයට. කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා නම් වැරද්දක්. ඒ වැරද්දේ වාසිය යන්නේ අන්තවාදයේ පිටිපස්සේ හිටපු මහමොලකාරයන්ට. දැන් අපි දන්නවා ජනාධිපති කොමිසමක් කියන්නේ අපරාධ නීතියට විකල්පයක් නෙවෙයි. අපරාධ නීතිය ක්‍රියාත්මක වීම වෙනුවට ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීම සිද්ධ වෙන්නේ නැහැ. යුක්තිය පසිඳලීම සිද්ධ වෙන්න ඕනේ අපරාධ නීතියට අනුව. ඒකදී මිනී මරපු ස්වයං ඝාතකයෝ ගැන පමණක් නෙවෙයි. ඒ ස්වයං ඝාතකයන් නිර්මාණය වෙච්ච පරිසරය හදපු අය ගැන. ඒ ස්වයං ඝාතකයන් නිර්මාණය වෙච්ච මතවාදයේ පනවපු අය ගැන. ඒ මතවාදයේ ද්‍රව්‍යමය බලවේගයක් කරන්න මුදල් පොම්ප කරපු අය ගැන. ඔවුන් අත්අඩංගුවට පත් වෙනකොට පොලිසියට බලපෑම් කරලා නිදහස් කරන්න කටයුතු කරපු දේශපාලන බලවතුන් ගැන. එයාට මේ අන්තවාදයේ සමග තිබිච්ච සහසම්බන්ධය ගැන මේ සියල්ලන්ට මෙරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන් මේ කොමිෂන් සභා වාර්තාවේ අනුව ඒ විනිශ්චයකාරතුමන්ලා දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවෙලා තින්නේ ගලබඩත්ත ඥානසාර හාමුදුරුවෝ වින්දා. ඒ කියන්නේ සහරාන් දැන් ගලබඩත්ත ඥානසාර හාමුදුරුවන්ගේ ඒ කොමිෂන් සභා වාර්තාව අනුව අන්තවාදී අදහස් වැපුරුවේ නැත්තම් සහරාන් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට දැන් ISIS එක හැදිලා තින්නේ ගලබඩත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දාද? අන්තවාදය කියන්නේ ලෝක ව්‍යාප්ත සාධකයක්. ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලෝකේ පුරා පැතිරෙන ව්‍යසනයක්. ඒ අන්තවාදය බිහි වෙන්නේ මේ පොළවේ නැති බෞද්ධ අන්තවාදයක් හින්දා නෙවෙයි. බෞද්ධ අන්තවාදය කියලා එකක් මේ පොළවේ නැහැ. බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් මේ පොළවේ කඩු 6000ක් ගෙනල්ලා බානකම් බලන් ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක් වෙන්නත් බෑ. කඩු 6000ක් ගෙනල්ලා බානකම් ඒ කඩු 6000 ආවේ මොකටද? සහරාන්ගේ ප්‍රහාරයට පෙර කඩු 6000 ආවේ. අපි දැක්කා ඒ දවස්වල මාධ්‍ය වලින් කියනවා කොළඹ කොම්පඤ්ඤ වීදියේ පැත්තේ පල්ලියකට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ CCTV දර්ශන තියෙන දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියනවා. ඒ දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියන්න ඕන උනේ ඇයි? ඔවුන් දැනන් හිටියද සමාජය ප්‍රකෝප වෙන ප්‍රහාරයක් සිදු වෙන බව. ඒ සමාජය ප්‍රකෝප වෙන ප්‍රහාරයට ප්‍රතික්‍රියාවක් ලැබීමට නියමිත බව. ලැබීමට නියමිත සිංහල ප්‍රතික්‍රියාවට ප්‍රතිප්‍රහාරය සඳහා කඩු 6000 ගෙනෙනු ලැබුව බව. ඔය කියන බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් ඕව ඔහොම වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කොමිෂන් සභා වාර්තාවේ නිශ්චිතව හරියට අපත් හම්බ වෙන්නේ නැති විදියට හිරේ දාන්න යෝජනා කරන එකම කෙනා ගලබඩත්ත ඥානසාර හාමුදුරුවෝ. රිෂාඩ් බදුරුදීන්ට තියෙන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසම යටතේ පැමිණිලි විභාග කරන්න කියලා. රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලි සහරාන්ට කෝල් කරලා තියෙනවා කිව්වේ අපි නෙවෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා. එතුමා ඊට පස්සේ ඒ රස්සාවෙන් තුරන් වුණා. කාඩිනල් තුමන් ගාවට ගිහිල්ලා පොලිසිය මහත්තුරු තමයි රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි
සහරාන්‍ය දුරකථන ඇමතුමෙන් පස්සේ අයියට කෝල් කරපු හැටි. ආයි ඒ අයියගේ කෝල් එකෙන් පස්සේ සහරාන්ට කෝල් කරපු හැටි. අපි නෙවෙයි කිව්වේ පොලිසිය මහතුරු ගිහිල්ලා කාඩිනල්තුමන්ට පෙන්නුවේ. අපිට නෙවෙයි පෙන්නුවේ කාඩිනල්තුමන්ට. එතකොට රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලි සහරාන්ට කෝල් කරනවා. ඊට පස්සේ සහරාන්ගේ කෝල් එකෙන් පස්සේ අයියට රිෂාඩ් බදුරුදීන්ට කෝල් කරනවා. ආයි අයියාගේ කෝල් එකෙන් පස්සේ ආයි සහරාන්ට කෝල් කරනවා. අත්තඩංගුවේදී බදුරුදීන්ගේ මල්ලි කියනවා බිස්නස් ගැන කෝල් කරේ කියලා. එළියට දාන්න ඕන වුණාම ඒ දුරකථන ඇමතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනු ලැබූ දුරකථන ඇමතුම් බවට පත් වෙනවා. අත්තඩංගුවට ගන්න මොහොතේදී ඒ දුරකථන ඇමතුම් කාඩිනල්තුමන්ට කියනවා අපරාධමය ගනුදෙනුවක් සඳහා වූ දුරකථන ඇමතුම් කියලා. අපදීලා එළියට දානකොට කියනවා ව්‍යාපාරික කටයුත්තක් සඳහා වූ දුරකථන ඇමතුම් කියලා. ඒ රිෂාඩ් බදුරුදීන්ටයි ඒ බදුරුදීන්ගේ මල්ලිටයි මේ කොමිෂන් සභාව වාර්තාවේ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිෂනට අනුව නඩු පවරන්න. හැබැයි ගලබඩත් ඥානසාර හාමුදුරන්ට කියනවා අහවල් සිවිල් විධිවිධාන නීතිය යටතේ නඩු පවරන්න. මොකද ඒ නීතිය යටතේ නඩු පැවරුවම අපත් නඩු අහල ඉවරනකනුත් හිරේ වර්ධකාරයා වුණොත් බරපතල වැඩ ඇතුව හිරේ. දැන් ඒ වාර්තාවට අනුව ගලබඩත් ඥානසාර හාමුදුරුව තමයි හිරේ යන්නේ. රිෂාඩ් බදුරුදීන් නෙවෙයි. තමුන්නාන්සලා දන්නවා මේ කොමිෂන් සභාව හිතනවා බෞද්ධ අන්තවාදයක් තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙනවා කියලා. එක කාලයක් මේ රටේ කිව්වා දෙමළ ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කතා කරද්දී ඒක මතවාදීව සලුපිලියන් දෙවුවා ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජනවාර්ගික ප්‍රශ්නය විසින් LTT ත්‍රස්තවාදය ඇති වී තිබෙනවා. පෝෂණය වෙනවා. ඒ නිසා ත්‍රස්තවාදය පරාජයට පත් කළ නොහැක ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් දෙන්න තුරු. ඒ නිසා චන්ද්‍රිකා අවලං ගියා. මංගල සුදුලුම් ගත්තා. ෆෙඩරල් පැකේජ් ගෙනාවා. නැති ලෙඩකට බෙහෙත් පට්ටෝරු ගන්න ගෙනාවා. ගෙනාවා 13 වෙනි සංශෝධනය ගෙනාවා. කෝදුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ගෙනාවා. ඒ අකරතැබ්බම මේකට කරන්න හදනවා. මෙන්න මේක කොහෙටද ගන්න හරියද? ඒ අකරතැබ්බම තමයි මේ මතවාදී වියවුලම තමයි මේකටත් කරන්න හදන්නේ. බෞද්ධ අන්තවාදයක් තියෙනවා. ඒ අන්තවාදය තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙලා තියෙනවා කියලා. තමුන්වහන්සේලා ඒ විකාර රූපී අදහස කොමිසමේ විනිශ්චයකාරයන් තුල තියෙන බව පේනවා මේ වාර්තාව අධ්‍යයනය කරාම. එහෙම නැත්නම් සහරාන්ගේ පිටිපස්සේ හොයද්දී පන්සල පැත්තට එන්න ඕන වෙන්නේ නැහැ. කොමිසමේ යන්නේ පන්සල පැත්තට යන්න ඕන කමක් නැහැ. කොමිසමේ යන්න තිබිච්ච මුස්ලිම් දේවස්ථානය ඇතුළට කඩු ආපු තැන් වලට. කඩු ගොඩ ගහගත්තු තැන් වලට. ඒක නෙවෙයි කරලා තියන්නේ පන්සල පැත්තට චෝදනාව දාලා තියෙනවා. මේ බුද්ධ චීවරය අපේ හාමුදුරනේ ඕන පඩත්තලියෙකුට පහර දෙන්න ලේසි එකක්. ඒ ඔබ වහන්සේලා ඒක දිහා බොහොම නිවුණු සිතින් උපේක්ෂාවෙන් ඒක විඳ ගන්න නිසා. දැන් මේ පොලිසිය අබ්දුල් රාසික් කියලා බුදුහාමුදුරුවෝ කියපු අන්තවාදියාට දඬුවමක් දෙන්න මුකුත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ මස් කාලා කෑවා කියලා ප්‍රසිද්ධිය කියපු අබ්දුල් රාසික් කියන්නේ සහරාන් එක්ක මුල් කාලේ එකට වැඩ කරපු එකට අන්තවාදයේ පතුරවපු රාසික්ලා ගැන මේකේ මුකුත් හරියට කියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මාවනල්ලේ වනාත විල්ලුව ආයුධත් එක්ක අන්තවාදීන් අහුවනකොට පොලිසිය අත්අඩංගුවට ගත්තම ඒ වෙලාවේ තිබුණු මාන්නේ පළතුන්න කියලා ඒ අන්තවාදීන් නිදහස් කරන්න කතා කරපු
ගලබඩත්ත ඥානසාර හාමුදුරුවෝ ගැන කියන තරම් නිශ්චිතව කියලා නැහැ. කොමිසම් වාර්තාවේ කියනවා හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදයේ වපුරන්න ක්‍රියා කරලා තියෙනවා කියලා. හැබැයි මොකද්ද මිනිහට කරන්න ඕනේ කියලා කොමිසම් සභා වාර්තාවේ නිශ්චිතව කියලා නැහැ. ගලබඩත්ත ඥානසාර හාමුදුරුවන්ට නම් වගන්තියක් දාලා කියලා තියෙනවා වැඩේ දෙන්න ඕන විදිය. කොමිසමෙත් සහරාන්ගේ අවතාරය හිටියද කියලා හිතන එක වෙලාවකට. තමුනාසල කල්පනා කරලා බලන්න. මේ වාර්තාවේ තියෙනවා මුස්ලිම් කවුන්සිල් එකේ කියන ආයතනයේ සභාපති එන්එම් අමීන් ඉන්නවා මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන සංවිධානයේ යූසුෆ් අල් කොඩාවි කියලා ලෝකේ ISIS ත්‍රස්තවාදියෙක් හැටියට හම්වඩු ගහපු පුද්ගලෙක් යූසුෆ් අල් කොඩාවි ISIS ත්‍රස්තවාදියෙක් හැටියට මුළු ලෝකෙම පිළිගත්ත කෙනෙක් හම්වඩු ගහපු කෙනෙක්. මුස්ලිම් කවුන්සිලේ සභාපති එන්එම් අමීන් මේ කියන යූසුෆ් අල් කොඩාවිගේ අදහස් ලංකාවේ පෙළපොත්වලට ඇතුළු කරනවා. මුස්ලිම් ළමයි ඉගෙන ගන්න පාසල් පෙළපොත්වලට ගුරුවත් පොතට ගුරු උපදේශක පොත්වලට යූසුෆ් අල් කොඩාවිගේ අන්තවාදී මිනිමරු අදහස් ඇතුළත් කරනවා. ඒ එන්එම් අමීන්ට කරන්න ඕනේ මොකද්ද කියලා නිශ්චිතව කියන්නේ. කොමිසම කියනවා මෙහෙම ඇතුළත් කරලා තියෙනවා කියලා. මේ ඒ යූසුෆ් අල් කොඩාවිගේ එක ඉගැන්වීමක් තමයි ඉස්ලාම් අවසාන අරමුණ ඉටු කරගන්න නම් රාජ්‍ය බලය හා භූමියත්පත් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ දෙක නිවුණු කියලා කියන්නේ රාජ්‍ය බලයයි භූමියත්පත් කර ගැනීමයි. ඉස්ලාම් අවසාන අරමුණ මුදුන්පත් කරගන්න. දැන් මේ අන්තවාදියාගේ ඉගැන්වීම් තියෙනවා පෙළපතේ. මේ අන්තවාදියාගේ ඉගැන්වීම් තියෙනවා ගුරුවත් පොතේ. ඒ අන්තවාදී ඉගැන්වීම් තමයි පාසලේදී දරුවට පොවන්නේ. පාසලේදී මුස්ලිම් දරුවට ඉස්ලාම් ධර්මය කියලා පොවන්නේ යූසුෆ් අල් කොඩාවිගේ අන්තවාදී මිනිමරු අදහස්. ඒවා පෙළපොතට ගෙනාපු අය, ඒවා ගුරුවත් පොතට රිංගවපු අය, ඒවට විරුද්ධව ගන්න ඕන නිශ්චිත දඬුවම මොකද්ද කියලා කොමිසම කියන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවන්ට විතරක් හරියට දඬුවම ගැන කියනවා. තමුන්වන්සලා දන්නවා මේ ඉස්ලාම් අන්තවාදය කියන්නේ සැඟවි එහෙත් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙන ව්‍යසනයක්. ආගමික දවටනයක උතලා ඕන මිනිමරු අදහසක් පැටලීම තමයි ඉස්ලාම් අන්තවාදයේ ප්‍රධාන ස්වරූපය. ඒක හුදකලා අන්තවාදයක් ත්‍රස්තවාදයක් පමණක් නෙවෙයි. ඒක රාජ්‍යයක් අත්පත් කර ගැනීම දක්වා විහිදිච්ච ව්‍යාපෘතියක්. ඒක මෙවලමක් විතරයි ත්‍රස්තවාදය. ඒ අන්තවාදී ව්‍යාප්තවාදය ඒකට ඇතුළත් ගර්භාෂ යුද්ධයකට ඇතුළත් ඒකට ඇතුළත් ජනගහන ප්‍රවර්ධනයකට ඇතුළත් භූමිය අත්පත් කර ගැනීමකට ඇතුළත් රිෂාඩ් බදුර්දීන්ලගේ පවුල උදවිය නමින් අක්කර බරගානක් තියෙනවා කියලා පොලිසිය ප්‍රකාශ කළේ මීට කලින්. ඒව ගැන පරීක්ෂණ කරනවා කියලා කිව්වේ මීට කලින්. ඒ පරීක්ෂණ වලට මොනවා වුණාද කියලා තාම අපි හොයනවා. මේ ආණ්ඩුව ඇතුළත ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවිය. අනාගතයේ ඒ පෙළවහටත් ලෑස්ති වෙලා ඉන්න උදවිය ඉන්නවා. ඉස්ලාම් අන්තවාදය එක්ක දීඝ කන්න බලාගෙන ඉන්න ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිරාවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර්දීන්ලව නියම ස්වරූපයෙන් සමාජය හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා. ඒ නිසා තමයි
දැන් බලන්න හිස්පුල්ලා ඉඩම් ගන්නවා මුළු වෙරළ තීරයේම නැගිනිර පළාතේ. වෙල්ලමුල්ලි වයිකාල වලක් ගන්නවා. රිෂාඩ්ලා මුළු හැම පළාතෙම ඉඩම් ටික ගන්නවා. මන්නාරම මුළු මන්නාරමම ඉඩම් ටික අරගෙන තියෙනවා. ඒ තමයි අර කොවාඩි කියන ඉගැන්වීම. භූමිය හා රාජ්‍ය බලය. රිෂාඩ් බදුර්දීන් අවුරුදු 10ක් කර්මාන්ත ඇමති. ඒ කර්මාන්ත විතරක් නෙවෙයි තාම බර ලොට් එකක්. ඒ අවුරුදු 10 ඇතුළත මේ රටේ සිංහල ව්‍යාපාරිකයෝ දසදහස් ගණනක් බලපල්ලට යවලා තියෙනවා. සිංහල ව්‍යාපාරිකයෝ අතේ තිබිච්ච ව්‍යාපාර ඒවා කඩාවැට්ටවලා ඔවුන්ගේ අතට ඒ ව්‍යාපාර අරගෙන තියෙනවා. මම කර්මාන්ත ඇමති වුණාට පස්සේ තිබ්බා ව්‍යවසායක සමුළුවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඒ සමුළුවට ආව එක්තරා ව්‍යාපාරිකයෙක් නැගිටලා කිව්වා හිටපු කර්මාන්ත ඇමතිතුමා ආවා මම හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හදනවා මගේ හඳුන්කූරු ෆැක්ටරිය ඕපන් කරන්න ආවා ඒ ඇමතිතුමා ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ ඒ ඇමතිතුමාත් හඳුන්කූරු ෆැක්ටරියක් පටන් ගත්තා කියලා. ඒ මිනිස්සයා නොකිය අහන්නේ මාව ඊළඟ එකට විවෘත කිරීමට මාව ගෙනෙන එකෙන් එහෙම කරදරයක් වෙයිද කියලා මේ අහන්නේ. මට ආරාධනා කරම් දෝ නොකරම් දෝ කියලා හිතනවා. ඒ කලින් මිනිහ ඇවිල්ලා ෆැක්ටරියට ෆැක්ටරියක් වැටුණා. දැනුවත්ව සිංහල ව්‍යාපාර වැට්ටුවා. හොයලා බලන්න ඒ කාලේ සතුසේ. ඒ කාලේ සතුසේ කුඩු අහුණා. දැන් අද කාලේ අහුවෙනවද? රිෂාඩ් ගියා විතරයි කුඩු අහුවෙන්නේ නැහනේ. රිෂාඩ් ඉන්නකොට විතරක් ඇයි සතුසෙන් කුඩු අහුුනේ? ඒ කාලේ සිංහල ව්‍යාපාරිකයෙක් සතුසට බඩු දෙන්න නම් මාස 5ක් විතර යනවා බිල ගෙවන්න. ව්‍යාපාරේ වැටෙනවා. මුස්ලිම් ව්යාපාරිකයෙක් සතුසට බඩු දෙන්න නම් මාසෙන් ගෙවනවා. සිංහල ව්‍යාපාරිකයට මාස 5ක් යනවා. ඊටාම සැලසුම් සහගතව දැනුවත්ව සිංහල ව්‍යාපාරික බලය බින්දා. අන්න මේ කියන්නේ දේශපාලන බලය හා භූමිය. රාජ්‍ය බලය හා භූමිය. මේ කියන්නේ යුසුෆ් අල් කොඩාවි. ඒ නිසා මේ අන්තවාදීන්ගේ දහම කුර්ආනයේ කෙසේ වෙතත් මේ අන්තවාදීන්ගේ දහම යුසුෆ් අල් කොඩාවි වැනි ජාත්‍යන්තර පිළිගත් ත්‍රස්තවාදී දේශකයන්ගේ ධර්මයේ පමණයි උන්ගේ ධර්මය දහම. ඒ නිසා මේ අන්තවාදය ගැන හොයන වෙයි කියන්නේ මේක කොහොමද පෙළපොතට ආවේ කියලා හොයන්න ඕන. කොහොමද ගුරුවත් පොතට ආවේ කියලා හොයන්න ඕන. මේ ඉගැන්වීම් කොහොමද බැස්සුවේ කියලා හොයන්න ඕන. තමුන්වන්සලා දන්නවා ඒ කොමිෂන් සභා වාර්තාවෙන් දඬුවමක් නියම නොකරපු පින්වතෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. එතුමා පුදුම වාසනාවන්තයි. දැන් රනිල් වික්‍රමසිංහ තමයි 19 වෙනි සංශෝධනෙන් විධායක බලයේ සෑහෙන පංගුවක් Taman අතට ගත්තේ. ජනාධිපතිවරයාගේ අතපය බැන්දේ. ඇවිල්ලා මාස කිහිපෙන් ගිරිතලයේ බුද්ධ්‍යංශ මෙහෙයුම් කරපු ගිරිතලයේ හමුදා කඳවුර සීල් කළේ. යුද හමුදා බුද්ධ්‍යංශ නැගෙනහිර පළාත ගැන හෙව්වේ. ඉස්ලාම් අන්තවාදය ගැන හෙව්වේ. ගිරිතලයේ හමුදා කඳවුර බේස් කරගෙන පදනම් කරගෙන ඉතිහාසයේ පළවෙනි වතාවට උසාවි නියෝගයක් අරගෙන රහස් පොලිසිය හමුදා කඳවුරක් ඇතුළට ගිහිල්ලා හමුදා කඳවුරක් සීල් කරා. ලිපිගොනු සියල්ල තමන් බාරට ගත්තා. ඒ ලිපිගොනු ඇතුලේ සහරා අල්ලගෙන තොරතුරු තිබ්බා. යුද හමුදා බුද්ධ්‍යංශය ආකර්මණය කළා. නැගෙනහිර පළාත ගැන තිබිච්ච අවධානය බිඳුවට වැට්ටුවා. ඒව කලේ රනිල්, කෙරෙව්වේ රනිල්. ඒ රනිල්ට අඩු ගානේ වේවැල් පාරක් ගහන්න කියලා මේක නෑ. ඥානසාර හමුදුරුවෝ හිරේට දානවා. බුද්ධ්‍යංශ ඔක්කොම කඩාවට්ටපු හින්දා නෙවෙයිද මෙහෙම අපරාධයක් වෙනකන් ඔහේ බලාගෙන හිටියේ. පූජිත මෙන්ඩිස්ලා නිර්මාණය කළේ ඒ පරිසරය ඇතුලේ නෙවෙයිද? තමුන්වන්සලා දන්නවා ඒ කාලය කර්නල් ශම්මිනේ
ශම්මි කුමාර බුද්ධ්‍යංශي අත්අඩංගුවට ගත්තා. තව දසනායක ගත්තා DPL දසනායක. DPK දසනායක. නාවික හමුදාවේ. ඊළඟට ගත්තා ගන්න ඔන්න මෙන්න හිටියා කරන්නාගොඩ. හිටපු නාවික හමුදාපතිතුමා. මේ වගේ විශාල පිරිසක් බුද්ධ්‍යංශ සහ හමුදාවල ප්‍රධානීන් අත්අඩංගුවට ගත්තා. ඉතින් පූජිතට හිතෙන්නේ නැද්ද වැඩි පඩත්තලකම් කරන්න ගිහිල්ලා ඊළඟට අපිටත් යන්න වෙන්නේ හිරේට කියලා. ගිරිතලයේ හමුදා කඳවුර සීල් කරලා බුද්ධ්‍යංශ පොලිමේ හිරේට දානකොට ඒවා ඇස්තකින් බල බල ඉන්න නිලධාරීන්ට තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා හිතෙන්නේ නැද්ද? ඒ තමන්ගේ පාඩුවේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා කියන මානසිකත්වය ඇතිකලේ කවුද? මානසිකත්වයේ වැපුරුවේ කවුද? එතනට රාජ්‍ය ආරක්ෂක ජාලය ඒ මානසිකත්වයට පල්ලෙහාට වැට්ටුවේ කවුද? ඒ පල්ලෙහාට වට්ටපු එක නෙවෙයිද මුලින්ම හිර දාන්න ඕනේ. කවුද එතනට මේ රාජ්‍ය ආරක්ෂක ජාලය වැට්ටුවේ? කවුද එතනට පත් කළේ? හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ. උන්නහැට වේවැලකින් ගහන්න කියලාවත් නැහැ. ඒ කාලේ තිබ්බනේ විධායක කමිටුව කියලා එකක්. ඒ විධායක කමිටුව සතිපතා රැස් වෙනවා. ඒකේ ඉන්න කොමිසම මේ කොමිසම නෙමෙයි වෙන කොමිසමකට කැඳෙවුවනේ විධායක කමිටුවේ හිටපු උදවිය. විධායක සභාව අනුර දිසානායක මහත්තයත් හිටියා. පාචේ රණවක මහත්තයත් හිටියා. ඔක්කොම කෙරුමක්කාරයෝ හිටියා. වික්‍රමබාහු කරුණාරත්නත් හිටියා. එච්චරයි අඩු වෙලා තිබ්බේ. මේගොල්ලෝ තමයි තීරණ ගත්තේ. බුද්ධ්‍යංශ හිරේ දාන තීරණ ගත්තේ. දේශපාලන නායකයෝ දඩයන් කරන තීරණ ගත්තේ. ඒ තීරණ විසින් තමයි රාජ්‍ය ආරක්ෂක ජාලය අකර්මණ්‍ය වුනේ. ඒ තීරණ විසින් තමයි බුද්ධ්‍යංශ අකර්මණ්‍ය වුනේ. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා කියන මානසිකත්වයට පල්ලම් දැස්සුවේ. සිරිසේන ජනාධිපතිවරයා විතරක් අපි අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අතපය හොද ගන්න කාටවත් බෑ. දානව නම් ඉරේ මුළු විධායක සභාවම දාන්න ඕන. ඒ විධායක සභාව තමයි තීන්දුව කළේ කාවද හිරේ දාන්නේ කියලා. ඒ මගින් තමයි මේ රටේ ආරක්ෂාව පිළිබඳව තිබිච්ච අමිල අවධානය නැත්තටම නැති කලේ. පූජිත ජයසුන්දරට විතරක් පුද්ගලිකව චෝදනා පවරලා අත හොද ගන්න බෑ. ඔහේ බලාගෙන ඉන්න පූජිත ජයසුන්දරලා නිර්මාණය කළේ කවුද? ඔහේ බලාගෙන ඉන්න සිද්ධ වෙච්ච සිසිර මෙන්ඩිස්ලා නිර්මාණය කළේ කවුද? ඔහේ බලාගෙන ඉන්න සිද්ධ වෙන විදියට ඒ නිලධාරීන් පත් කළේ කවුද? අන්න ඒ தത്വෙට ඒ අයව පත් කරේ කවුද? ඒ පත් කරපු අය නෙවෙයිද පළමු කොටම වර්ධකාරයෝ වෙන්නේ? ඒ මානසිකත්වයේ වපුරුපය නෙවෙයිද? ජිනීවා වල මානව හිමිකම් කොමිසමේ යෝජනාවට ඇමරිකානු යෝජනාවට අමෙති මණ්ඩලයේ අනුමැතියකින් පවා තොරව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් පවා තොරව අත උස්සලා ඒ යෝජනා ප්‍රකාරව මේ රටේ බුද්ධ්‍යංශ බිඳුවට බස්සපු වට්ටපු ඒ මෙහෙයුමේ පියා හිටපු අගමැති වික්‍රමසිංහ. ඒ වගේම අන්තවාදයට දේශපාලන රැකවරණ දීපු රිෂාඩ්ලා හකීම්ලා අසාද් සාලිලා හිස්බුල්ලා මේ නඩය මේ සියලුම කල්ලි කණ්ඩායම් මේ අපරාධයේ පිටුපස හිටපු බලවේග. එතනට මේ රටපත් වෙන්න ඉඩ දීලා බලන් හිටපු බලවේග. රට එතනට වට්ටපු බලවේග. ඒ නිසා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තත්වෙට ඒ රාජ්‍ය යාන්ත්‍රණය පත් කරපු අයයි පළමු කොටම දඬුවම් ලැබිය යුත්තේ. මේ අරුම පුදුම කොමිසම් වාර්තාවේ අගමැති වික්‍රමසිංහට දඬුවමක් දෙන්න තියා හිතලවත් නැහැ. තමුනාසල කල්පනා කරලා බලන්න. පූජිත ජයසුන්දර මහත්තයාට එහෙම නැත්නම් SIS එකේ ඩිරෙක්ටර් නිශාන්ත ජයවර්ධන මහත්තයාට එහෙම නැත්නම් CNI කියලා කියන බුද්ධ්‍යංශ ප්‍රධානියා සිසිර ජයකොඩි මහත්තයාට
රැට නින්දට යනකොට ශාමි කුමාරව පේන්නේ නැද්ද? DPS දසනායකව පේන්නේ නැද්ද? කරන්නාගොඩ හිටපු නායක හමුදාපතිතුමාට වෙන්න යන දේ පේන්නේ නැද්ද? හැන්දෑවේ ප්‍රවෘත්ති බලනකොට බුද්ධ්‍යංශ මිනිස්සු රිමාන්ඩ් එකේ ඉඳලා උසාවියට ගේන හැටි පේන්නේ නැද්ද? මහා අපරාධකාරයෝ වගේ මාංචු දාලා මෙහෙම ඇදගෙන ඇවිල්ලා උසාවියේ හිටවන හැටි පේන්නේ නැද්ද? නඩුව ඉවර වෙලා කඩා වැටිච්ච මුහුණෙන් යුතුව නැවත හිරගෙදරට ගෙනියන හැටි පේන්නේ නැද්ද? ඒවා පේනකොට රාජකාරියට පණ දෙන්නද හිතෙන්නේ නැහැ. ඒවා පේනකොට හිතෙන්නේ තමන්ගේ පාඩුවේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න. ඒ නිසා මේවා පූජිත ජයසුන්දරටවත් නිශාන්ත ජයවර්ධනටවත් සිසිර ජයකොඩිටවත් පුද්ගලික ගිනුමට පටවලා අතපය හොද ගන්න සුත්තවන්තයෝ වෙන්නේ අනිත් අයට බෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව විතරක් හිරේ දාලා අනිත් අගමැති රනිල්ව බේරලා එහෙම කොමිෂන් සභා වාර්තා වලින් යුක්තිය ඉටු කරන්න බෑ. ඒ නිසා දැන් මං අහගෙන විරුද්ධ පක්ෂ උදවිය විකාර කියනවා. ගෝම් කතා ගෝම් විපක්ෂයක් තියෙනවා ගෝම් කතා කියනවා. එක ගෝම් කතාවක් තමයි මේක අසම්පූර්ණ වාර්තාවක් කියලා. මේක අසම්පූර්ණ වාර්තාවක් වෙන්න විදියක් නැහැ. පොත් වලින් ගත්තොත් මේ කොමිසම නිකුත් කරපු මුළු වාර්තාව පොත් වලින් ගත්තොත් 87ක්. පොත් 87ක්. පිටු වලින් ගත්තොත් 69770ක්. මං හිතන්නේ ගොම් විපක්ෂයෝගෙන් පිටු 10ක්වත් කියවලද කියලා. පිටු වලින් ගත්තොත් 69770ක්. මේක සම්පූර්ණද අසම්පූර්ණද කියන එක නෙවෙයි වාදේ. මේක සම්පූර්ණ වාර්තාවක් තමයි. ඒ සම්පූර්ණ වාර්තාව ඔවුන්ට පැවරිච්ච වගකීම හරියට ඉටු කරපු වාර්තාවක්ද නැද්ද කියන එකයි ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කරන් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහට බොහොම සෙමින් අවධානය යොමු කළේ මොන හේතු හින්දාද කියන ප්‍රශ්නටයි උත්තර දෙන්න ඕනේ. ඒ අතරේ ඒ ගොම් විපක්ෂ තවත් ගොම් කතාවක් ඊයේ පෙරේද මං අහගෙනයි කියනවා. සාරාන්ව හයර් කළේ ගෝඨාභය රාජපක්ෂ කියලා. ඉතින් මේ ගොම් විපක්ෂ ආණ්ඩුව කරන කාලේ ඒක හොයාගෙන දඬුවම් කරන්න තිබ්බනේ. එච්චර අපංකමක් කරලා නම් ගෝඨාභය රාජපක්ෂ ඒ කාලෙම අනාවරණය වෙනවනේ. සිද්ධිය වෙලා අවුරුදු එකමාරකට පස්සේ ගොම් විපක්ෂය හොයාගත්තු අපූරු සොයාගැනීම. ඒ කාලේ බැලුවා බුද්ධ්‍යංශ වලින් පඩියෙව්ව සහරාන්ට කියලා මතේ හදන්න. ඒක පුස්සක් වුණා. දැන් ආයේ බලනවා ඇවන්ගාඩ් සල්ලි වීදම් කළා ගෝඨාභය මෙහෙව්වා. දැන් ඒ පතේ වපුරන්න හදනවා. තමුන්වන්සලා දන්නවා මේ ත්‍රස්ත ක්‍රියාදාමය ගැන මේ විදිහේ අර්ථකථන දුන්නම වෙන්නේ මේකේ තිබෙන ඇත්ත බර යටපත් කරන එක. මේක ගෝඨාභයගේ වැඩක්. මේක අරයාගේ වැඩක් මෙයාගේ වැඩක් කියලා ලඝු කරාම පටු කරාම මේ අන්තවාදය ගැන තියෙන සැබෑ අවධානය ගිලිහෙනවා. මේ ත්‍රස්තවාදයේ පිටිපස්සේ තියෙන මිනිමරු මෙහෙව්ව ව්‍යාප්තවාදී මෙහෙව්ව ඒක ගැන තියෙන සමාජ අවධානය බිඳවටනවා. සමාජ කතිකාව නොමගට යනවා. නොමගට යැවීමේ වාසිය ඒ අන්තවාදී ඉස්ලාම් අන්තවාදී දේශපාලන බලවේගයට ඒ වාසිය උරුම වෙනවා. මේ ගොම් විපක්ෂය දැන හොරදන කරන්න යන්නේ අපරාධය. මේක තම තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට පිළ දාලා අතපය හොදගන්න පාවිච්චි කර යුතු තවත් දේශපාලන තුරුම්පුවක් නෙවෙයි. මේ සමාජයේ මුළු මහත් පැවැත්ම හෝ විනාශය තීරණය වෙන දේ. මේ සමාජයේ ඉරණමත් එක්ක බැඳිච්ච දේ. ඒ නිසා අපි කාටවත් අයිතියක් නැහැ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයයි ඒක පිටිපස්සේ තියෙන ඉස්ලාම් අන්තවාදයයි පිළිබඳ ප්‍රශ්නේදී පටු දේශපාලන ඵල ප්‍රයෝජන වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න වෙන ඕන එකක් පාවිච්චි කරපුවාම මේ ප්‍රශ්නේ එහෙම පාපන්දුවක් කරන්න ඉඩ දිය යුතු නෑ. මේක අපේ දරුවන්ගේ ඉරණමත් එක්ක බැඳිච්ච ප්‍රශ්නේ. ධර්මයේ රකින්න මේ මහ පොළොවේ ඉරණමත් එක්ක බැඳිච්ච ප්‍රශ්නේ.
අර හාවර්ඩ් සරසවියේ අධ්‍යයන වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. ඒකේ තියෙනවා මේ ඉස්ලාම් අන්තවාදයේ ලෝකේ පුරා ව්‍යාප්ත වී තිබෙන විදිය කියලා. යම් කිසි රටක ඒක 115ට වඩා වැඩි වුණොත් ඒගොල්ලෝ ඒ රට බලයත්පත් කර ගැනීම, රාජ්‍ය බලයත්පත් කර ගැනීම කරා අනිවාර්යෙන් යනවා කියලා. අපි නෙවෙයි කියන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එක. දැන් මෙහි රජරට යුනිවර්සිටි එකෙන් ඕක දැම්ම නම් ගෝත්‍රික වැඩක් කියයි. හැබැයි ඉතින් හාවර්ඩ් නේ. ඒ හින්දා පිළිගන්නේ නෝ අපේ මොඩරේට් නියෝ ලිබරල් අනාගමික අයලට මේක පිළිගන්න වෙනවා. කියන්නේ හාවර්ඩ් හින්දා. රජරට සරසවිය නොවෙන හින්දා. ඒ නිසා අපි හිතනවා වර්තමාන ආණ්ඩුවට ඉතා බලවත් වගකීමක් තිබෙනවා මේ මිනිමරු ක්‍රියාදාමයේ නිරාවරණය කරන්න. මේ අපරාධයට ගෑවිච්ච හැම මිනිහාට විරුද්ධව දඬුවමක නියම කරන්න. යුක්තිය පසිදලන්න විතරක් නෙවෙයි, යුක්තිය පසිදලීම වේගවත් කරන්න. ලබන අප්‍රේල් වලට අවුරුදු 2යි. අවුරුදු 2ක් ගත වෙන තුරුත් නියමිත යුක්තිය පසුදලීම සිදු නොවන්නේ නම් ඒ දිහා තව අවුරුදු කීයක් බලා සිටිය යුතුයි කියලා කවුරු හරි කියන්න ඕන. යුක්තිය පසුදලන බව දැනෙන්න ඕන. ඒ බව හැඟෙන්න ඕන. දැන් තමුන්වන්සලා දන්නේ නැතු වෙදි සමහරලාට පහුගිය දවසක හොඳ කැබිනට් පත්‍රිකාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. මේක ඉදිරිපත් කළේ 2021 2/18. මේක තියෙන්නේ ප්‍රමුඛත්වයේ මත ක්‍රියාත්මක කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනා. මම අර කියපු කවුද මන්ත්‍රීතුමා? මලික් ජයතිලක හිටපු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනා කියලා තමයි මාතෘකාව තියෙන්නේ. ඒකේ නිර්දේශ තියෙනවා මෙන්න මෙහෙම. යෝජනාව පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි සිදුවීමක් නැවත ඇති නොවීම සඳහා පහත දැක්වෙන අරමුණු පදනම් කරගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ අතරින් ප්‍රමුඛතා පදනම් මත ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇමුණුම ආහි දැක්වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. ඊළඟට ශ්‍රී ලංකාවේ දේශ සීමා ආරක්ෂාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. සෑම දරුවෙකුටම යහපත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් සන්තෘප්ත ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආකල්ප සහ නිපුණතා වර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය තුල ලබා දීමේ වගකීම. ඊළඟට ඔහොම කියලා තියෙනවා අනන්‍යතාවය හඳුනාගත නොහැකි මුහුණු ආවරණ භාවිතය ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම. මුහුණු ආවරණ භාවිතය වැළැක්වීම කියලා කෙලින්ම කියන්නේ කියන්නේ ඒ භාවිතය ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම. කොහොම හරි කමන්නේ වැළැක්වීම. ඊළඟට ප්‍රධාන ධාරාවේ සම්ප්‍රදායික මුස්ලිම් පල්ලි වලට අමතරව විවිධ අන්තවාදී පල්ලි ඉදිකිරීම තහනම් කිරීම. ආගමික අන්තවාදයට ආධාර කරන විදේශ සංවිධාන රටවල් හරහා ලැබෙන අරමුදල් යොදවා අන්තවාදයේ පතුරවන මුස්ලිම් පල්ලි ප්‍රවර්ධනයේ වැළැක්වීම සහ අවශ්‍ය සම්ප්‍රදායික පල්ලි ප්‍රමාණය පවත්වා ගැනීම නියාමනය. මුස්ලිම් ජනතාව ප්‍රධාන සමාජ ධාරාවෙන් වෙන් කිරීමට අන්තවාදී කොටස් දරන උත්සාහයන් විවර්ත කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් සමග අන්තවාදී කණ්ඩායම් මුහු කිරීම. ඉස්ලාම් අන්තවාදී ආගමික ඉගැන්වීම් පිටු දැකීම. ළමුන්ගේ මනස අන්තවාදයට යොමු කිරීම වැළැක්වීම හා ළමා කාලයේ ප්‍රීතිමත් හා අන්‍ය ජාතීන් සමග සහයෝගයෙන් ජීවත් වීමට ශ්‍රී ලාංකික දරුවන්ට ඉගැන්වීම. අන්තවාදීන් විසින් සයිබර් අවකාශයේ sannivedana සහ තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් අන්තවාදයේ ප්‍රවර්ධනය කිරීම, සමාජිකයන් බඳවා ගැනීම, ප්‍රහාර සැලසුම් කිරීම සහ අරමුදල් රැස් කිරීම වැනි ක්‍රියාකාරකම් වැළැක්වීම හා එයට අවශ්‍ය වන තාක්ෂණික සාක්ෂරතාව කුඩා කලපටන් දරුවන් වෙත ලබා දීම. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි විවිධ විදේශ රාජ්‍යයන්ගේ අතකොළු ලෙස එම අරමුදල් මත ක්‍රියා කරන දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මුවා වී සිදු කරන අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියා වැළැක්වීම. රාජ්‍ය නොවන සංවිධානවල කර්තව්‍යයන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව හා ඔවුන්ගේ සංවිධානවල ප්‍රකාශිත අරමුණු ඉක්මවා ඒවා ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීම. සාවැද්‍ය තොරතුරු ජනගත කර ජාතීන් අතර අසමගිය අවුලුවා අන්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි පරිසරයේ සැකසීම වැළැක්වීම. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ විනිවිද භාවය පවත්වා ගැනීම. ඒ කියන්නේ ඒක විනිවිද භාවය නැහැ කියන එක. මේ විදිහට බොහොම බලවත්
යෝජනා ගණනාවක්. ඒකේ අන්තිමට කියනවා පහත දැක්වෙන කරුණු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරමි. ඡේදාංක 2 යෝජනා කර ඇති පරිදි ඒ අමාත්‍යංශ වෙතින් ක්‍රියාත්මක කිරීමට ඇති නිර්දේශයන් අදාළ අමාත්‍යංශ වෙතින් ක්‍රියාත්මක කරවීම. ඊළඟට කියනවා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දේවාට පසුබිම වූ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් අනුශාංගික කරුණුද සුදුසු පරිදි යොදා ගැනීම. ඒතර දැන් මේක ඉතාම හොඳ කැබිනට් පත්‍රිකාවක්. මේ තින්නේ කාරක සභා වාර්තාව මලික් ජයතිලක හිටපු මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් තිබ්බ පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරපු ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. දැන් මේ විදිය පියවර ගනිමින් තිබෙනවා. මේ විදිය පියවර ගනිමින් තිබෙන බව රට මේ විදිය පියවර ගනිමින් තිබෙන බව රට දන්නේ නැහැ. දැන් මේක ගත්ත හොඳ පියවරක්. ජනාධිපතිතුමාගේ අසනින් දාපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. ඒ අමාත්‍යංශ වලට ඒ කාර්යයන් ටික පැවරෙනවා. හැබැයි එපමණක් නැති. පාස්කු ප්‍රහාරය පිළිබඳව එක පිටිපස්සේ ඉන්න අන්තවාදී දේශපාලන බල ව්‍යාපෘතිය පිළිබඳව රුෂාඩ් බදුල්දීන්ලට අසාත් සාල්ලට ඒකත් එක්ක තියෙන දේශපාලන සබැදියාව පිළිබඳව ඒ අන්තවාදයේ හුරතල් කරපු කල්ලි කණ්ඩායම් සියලුම දෙනාට එරෙහිව නීතිය බලාත්මක කරනකම් අපේ සමාජයේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ මිනිමරු මූර්ඛ ප්‍රහාරයේ ඇත්ත අයිතිකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා කියලා. ඒ නිසා තමයි කාඩ නැති වුණත් 69 ලක්ෂයක ජනවරමින් ගොඩනැගිච්ච මේ ආණ්ඩුවට මේ රාජ්‍ය නායකත්වයට ඒ වගකීමෙන් පලා යන්න බෑ. ඒ මිනිමරු ක්‍රියාන්විතයේ පිටුපස තියෙන ඇත්ත අන්තවාදී අනතුර ඒක මුළුමනින්ම පරාජයටපත් කිරීම කියන වගකීමෙන් පලා යන්න බෑ. ඒ කාර්යභාරයෙන් ඉවත් වෙන්න බෑ. නොපෙනුනාට මුළු මහත් ජාතියේ හිස කඳින් වෙන් කරන හිස කඳින් වෙන් කිරීම සඳහා කඩුව තියාගෙන ඉන්නේ. අපි අහම්දුරුනේ අර කඩු 6000 ගෙනාපු එකේ CID එකේ හොයලා බැලුවම කඩු 6000 ගෙනාපු එකේ වාර්තාවක්වත් නැහැලු. ලිපි ගොනුවක්වත් නැහැලු. ඉස්ලාම් අන්තවාදීන් මුල්‍යමය වශයෙන් ඊටම බලවත්. මිලදී ගන්න බැරි කෙනෙක් නැහැ. මිලදී ගන්න බැරි කෙනෙක් නැහැ. ඒ නිසා තමයි රටවැසියෝ කීප දෙනෙකුට සිද්ධ වෙලා තින්නේ ඒ ගැන උසාවියට යන්න. කඩු 6000ක් ගේනවා කෘෂිකාර්මික උපකරණ හැටියට. ඇහුවම කියන්නේ මේ වත්ත සුද්ධ කරන්න කියලා. ඒ 6000න් 600යි හොයාගෙන තියෙන්නේ. ඉතුරු 5000 ගාන තියෙන කොහෙද කියලාවත් හොයාගෙන නැහැ. මුල් කාලේ ඉස්ලාම් පල්ලිය ඇතුළට ගියා පස්සේ යන එකත් නැවතුවා. මාලිගාවත්තේ පල්ලියේ කඩු ටික තිබුණේ ලිඳේ. දැන් ආගමික ස්ථානයකට කඩු මොකටේ? තනකොළ කපන්න උදැල්ල නෙවුනේ. අපි ආලා නැහැ කඩු වලින් තනකොළ කපනවා. ඒ නිසා තමුන්වන්සලට පේනවා ප්‍රහාරයෙන් පසුව ඇතිවිය හැකි ප්‍රතික්‍රියාව සඳහා ලෙලදෙන අසිපත අනේකාගේ බෙල්ල කැපීම සඳහා පාවිච්චි කරන අසිපත තනකොළ කපන්න නෙවෙයි බෙල්ල කපන්න. ඒ නිසා මේ මුර්ග ව්‍යාපෘතිය නැත්තටම නැති කරන්න ඕනේ. මේකත් එක්ක කවුරු හරි දේශපාලන වශයෙන් හුරතල් වෙන්න බලනවා නම් ඒ හුරතල් කරමින් අවදානමට හෙලන්නේ අපේ අනාගත පරපුරේ ජීවන පැවැත්ම සාමකාමී පැවැත්ම නිදහස් ජීවන පැවැත්මයි ගොදුරු කරන්නේ. ඒකට ඉඩ දිය යුතු නෑ. අපි කොයි ආණ්ඩුවක හිටියත් නැතත් මේ අන්තවාදය සැබෑ ලෙසම පරාජයට පත් කිරීම සඳහා ක්‍රියා කිරීමේ පාරිශුද්ධ වගකීමෙන් අත් මිදෙන්න බෑ. ඒ වගකීම අපට අත්හරින්න බෑ. ඒ වගකීමෙන් අපි අත් මිදනවා කියන්නේ අනාගතයේ බෙලි කැපෙන දිනේ උදා කර ගැනීම සඳහා ආරාධනා පත්‍රය පිළියෙල කරනවා කියන එක. අනාගත බෙලි කැපීමේ දිනේ සඳහා ආරාධනා පත්‍රය පිළියෙල කරනවා කියන එක. ඒ නිසා තමුන්වන්සලා අපි මේ මහා ජනවරමවල් නිර්මාණය කරන්න කැපවුණු ඔබ අප හැමෝම
මේ රටේ මහා සංඝ රත්නය ඇතුළු මේ මහා ගාමක බලවේගයන් මේ කොමිෂන් සභා වාර්තාවල් ඇතුළේ හිර වෙන්නේ නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය මේ අපරාධය සහ අපරාධයේ වග උත්තරකාරයන් සැබෑ වග උත්තරකාරයන් පසුපස ගොස් දඬුවම් ලබා දී මේ අන්තවාදයට වැඩෙන්න තියෙන පරිසරය නැති කරන තැන දක්වා මේක ගෙනියන්න ඕනේ. අන්තවාදය උගන්වන්නේ ගලබොරත්ත ඥානසාර හාමුදුරුවන්ගේ පන්සල ඇතුලේ නෙවෙයි මද්‍රසා පාසල ඇතුලේ. අර මං කියපු ISIS ත්‍ස්තවාදියාගේ දර්ශනය තියෙන්නේ පන්සලේ තියෙන පොත ඇතුලේ නෙවෙයි. පෙළපොත ඇතුලේ, ගුරුවත් පොත ඇතුලේ. ඒ නිසා බෞද්ධ මුවහමඩ තඩිබාලා මේ මිනිමරු අන්තවාදය සාධාරණීකරණය කළ යුතු නෑ. ඒ අන්තවාදය පපුරවන්නේ මද්‍රසා පාසලේ නම්, ඒ අන්තවාදය දරුවන්ට පොවන්නේ අරාබි පාසලේ නම්, ඒ අන්තවාදය දරුවන්ට පොවන්නේ ගුරුවත් පොතෙන් නම්, ඒ අන්තවාදය දරුවන්ට පොවන්නේ පෙළපොතෙන් නම්, ඒ කියන්නේ අන්තවාදය ආයතනගත කෙරිලා නම්, ඒ ආයතනගත කෙරුණු අන්තවාදය ආයතනත් සමගම පොඩිපට්ටම් කරලා දාන්න ඕනේ. නිකන් හුරතල් වීදලා හරියන්නේ නැහැ. අන්‍ය ජාතිකයන් සමග මිශ්‍ර වී ජීවත් වෙන්න පුළුවන් අනාගත ඉස්ලාම් දරුවෙක් නිසා දැන් ඉල්ලනෝනේ හකීම් මහත්තයා උතුරු නැගෙන රේඛාබද්ධ කරලා වෙනම මුස්ලිම් පරිපාලනයකයක් ඉල්ලනකන් හිටියේ දෙන්න. මේ රට මේක එකට කෑලි කොටස් අම්බල මුස්ලිම් අම්බල පරිපාලන මේක හිටපල්ලා අනිත් ටික අනිත් අයට මේකලා හිතන් ඉන්නේ මේක නිකන් කේක් ගෙඩියක් කියලා. කැමති තැනකින් කෑල්ලක් කපාගෙන කන්න. බමුණාන්සල දන්නවා අපි මේ දවස්වල අනාවරණය කළා නැගිනිර පළාත තමයි මේකේ ප්‍රධාන තිප්පොළ. සහරාන් ප්‍රහාර දීලා දෙවෙනි ප්‍රහාරයට කලින් විවේකීව ඉන්න ගියේ මරාගෙන මරන කණ්ඩායම නැගිනිර පළාතට. කාන්තන්කුඩි ආවට ප්‍රදේශයට. ඒ තමයි මූල කඳවුර. එදා යුද හමුදාව කඩා වැදුනේ නැත්තම් දෙවෙනි ප්‍රහාරය එන්නේ පොය දවසට. මේක ඉක්මන් කළ යුතුයි කියලා අන නියෝගය ලැබිච්ච හන්ද තමයි සහරාන්ලට පල්ලිය තෝරගන්න ඕනේ. නැත්තම් සූදානම් වෙලා හිටිය දනදා පෙරහැරට. දනදා පෙරහැර මැද්දේ මරාගෙන මැරෙන බෝම්බකාරයෝ ජීවිත දසදහස් ගණනක් පිළිගන්න දිනේ එනකම් බලන් ඉන්න බෑ. ඊට පෙරකල යුතුයි කියන නියෝගය ආපු නිසා තමයි පාස්කු ඉරිදා තෝරගත්තේ, පල්ලිය තෝරගත්තේ. ඒ නිසා ශැංග්‍රිලා තෝරගත්තේ. ඒ නිසා මේක මිට පෙර මුසම්මිල් සහෝදරයා කිව්වා වගේ කිතුණුවන්ගේ පමණ ප්‍රශ්නයක් නෙවෙයි. පාස්කු ඉරිදා කියන්නේ එක තෝරා ගැනීමක්. ඊළඟට තෝරා ගැනීමට නියමිතව තිබුණේ පොය දවස. බෞද්ධයන්ගේ පන්සල. දළදා හාමුදුරුවන්ගේ පෙරහැර. ඒ නිසා මේක කිතුණු බෞද්ධ දෙමළ හින්දු පටු විදියට තේරුම් ගන්නේ නැතුව මුළු මහා ජාතිය ඉදිරිපිටම තිබෙන තර්ජනයක් හැටියට දැකලා ඒ පුළුල් අර්ථයෙන් මීට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි. ඒක නොකරන තාක්කල් ඒ අන්තවාදය කොහෙන් හෝ මතුවෙන එක වළක්වන්න බෑ. පෙළපොතේ තියෙන අන්තවාදයට පණේන එක වළක්වන්න බෑ. මද්‍රසා පාසලේ පොවන අන්තවාදයට යලි පණේන එක නවත්තන්න බෑ. පාකිස්තානයේ මද්‍රසා පාසල් තහනම් කළා. මරාගෙන මැරෙන හැම බෝම්බකාරයම ඉගෙනගෙන තිබුණේ මද්‍රසා පාසල් වල. පාකිස්තානයේ වගේ රටකටත් මද්‍රසා පාසල් තහනම් කරන්න වුණා නම් මේ අපේ රටේ ඒ අන්තවාදයේ පොවන ඒ ආයතනගත අන්තවාදී ක්‍රියාදාමය නතර කරන්න බැරි මේ ඇයි? එහෙම තීරණ ගන්න බැරි ඇයි? ඒ නිසා අපි ඒ බලපෑම එල්ල කරන්න ඕන. මධ්‍යස්ථ මුස්ලිම් මිනිහයි රටයි
අපි හැමෝගෙම ඉරණමයි මේ ඔක්කොම බේරගන්න නම් කවර ભેදවත් වලට පටු වෙන්නේ නැතුව සියලු වාද ભેද අත්හැරලා ඒ අන්තවාදී ආක්‍රමණය, ඒ අන්තවාදී ව්‍යාප්තවාදය, ආයතනගත අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා අපි සියලු දෙනාම එකට පෙළ ගැහෙන්න ඕන. ඒක රජයක් විසින් නිතැතින්ම ඉටු කරයි කියලා බලාගෙන ඉන්නේ නැතුව රජයක් විසින් නොවැළක්විය හැකි ආකාරයට කරවන තැනට තල්ලු කරවීමට අපි මහා බලපෑම නිර්මාණය කළ යුතු තියෙනවා. රටයි මේ රටේ ජන කොටස් අතර සමගියයි සහජීවනයයි සැබෑ ලෙසම රැකෙන්නේ. අනාගත බෙලි කැපෙන දිනේ උදා නොවෙන්නේ. මහමගලේ ගංගාවල පීනා යන්න වෙන දිනේ නිර්මාණය නොවෙන්නේ. ඓතිහාසික බෞද්ධ ධර්මයේ රැකීමේ පූජනීය උරුමයේ කරමත තියාගෙන යන ජාතියක් ආරක්ෂා වෙන්නේ. ඒ කාර්යභාරය නිවැරදිව අපි ඉටු කළොත් පමණයි. නැත්තම් ඔවුන් සතු කඩු ලෙලදෙන දිනයක් එවි. ඉන්පසුව ආක්‍රමණික හමුදා මානව ව්‍යසනයෙන් මේ රට බේරා ගැනීම සඳහා කඩාවදීවි. සහරාංගික ක්‍රියාවට ප්‍රතික්‍රියාවත් එකතු වුණා නම් විදේශ හමුදා කඩාවැදීම කියන තැන දක්වා මේ කතාව දිගේලි වෙනවා. ඒ දක්වා මේ කතාව දිගේලි නොඋනේ සහරාංගික ක්‍රියාවෙන් ප්‍රතික්‍රියාව ඇති වෙන එක නවත්වපු හන්දා. සහරාංගික ක්‍රියාවට අදාළ ප්‍රතික්‍රියාව අල්ලපුවත්තේ ඉන්න මුස්ලිම් මිනිහාගේ බෙල්ලට තඩි බෑමේ ක්‍රියාව. ඊට ප්‍රතිවිරෝධව ඉස්ලාම් දේවස්ථානය තුල තියෙන කඩු ටික එළියටගෙන සිංහල මිනිහාගේ බෙලි කැපීමේ ක්‍රියාව. අන්නේ කියන ප්‍රතික්‍රියාව නොවුණු නිසා, ඒ මානව ඛේදවාචකයේ සිදු නොවුණු නිසා, හන්දි ගානේ බෙලි කැපිච්ච මිනිස්සුන්ගේ මල ගණන් නොතිබුණු නිසා, සතියකට පස්සේ කෘත්‍රිමව ප්‍රතිපවල හදන්න ගියත් වැඩේ හරියට නොවිච්ච නිසා ඊළඟ චැප්ටර් එක එකතු කරන්න බැරි වුණා විදේශීය හමුදාවල කඩාවැදීම. ඒ නිසා අවදානම තවමත් ජීවමානයි. අනතුර තවමත් ජීවමානයි. ජීවත් වෙලා ඉන්න මිනිස්සු හැටියට මියගිය මිනිස්සු වෙනුවෙන් විතරක් නෙවෙයි අනාගතයේ මිය යෑමට නියමිත මිනිස්සුත් වෙනුවෙන් වගකීම ඉටු කිරීමේ කාර්යභාරය අපේ දෙවුර මත පැටවිලා තිබෙනවා. මහා සංඝ රත්නයේ පෙරටු කොටගෙන ඒ මහා යුතුයකම, ඒ මහා වගකීම මේ ජාතියේ උන්නතිය වෙනුවෙන් අපේ දෙවුර මතට ගත යුතුව තිබෙනවා. රිෂාඩ් බදුරුදීන්ලා උන්නහලගේ මල්ලිලා මේ අන්තවාදයේ පිටිපස්සේ ඉඳගෙන රැක්ක විදිය අධිකරණයේ හමුවේ ඔප්පු වෙන දිනේ දක්වා හකීම් ලාසාත් සාලිලා හිස්බුල්ලා ඒ අන්තවාදයේ රකින්න දේශපාලන පිසාචයින් ඊට වන්දි ගෙවන දිනේ දක්වා, ඊට අදාළ වන්දිය ගෙවන දිනේ දක්වා අපි අපේ ක්‍රියාන්විතය පෙරට ගෙන යා යුතු තියෙනවා. එය 300 ගණනක් මිනිසුන්ගේ ජීවිතවලට සාධාරණ ඉටු කිරීමක් පමණක් නෙවෙයි. එය අනාගත අවදානමකින් අපේ මාතෘ භූමිය බේරා ගැනීමක්. ඒ නිසා ආදරණීය අමිතාත්‍ය සහෝදරයා සහෝදරිය, පාස්කු ප්‍රහාරය කියන්නේ හුදකලා සිදුවීමක් නෙවෙයි. ඉස්ලාම් අන්තවාදයේ බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රකාශනයක්. ත්‍රස්තවාදී ප්‍රකාශනය නොමැතිවත් ඉස්ලාම් අන්තවාදයේ වැජබෙනවා. ත්‍රස්තවාදී ප්‍රකාශනයෙන් තොරවත් ඉස්ලාම් අන්තවාදයේ වැජබෙනවා. එය විවිධ ස්වරූපයෙන් ව්‍යාප්ත වෙනවා. එය ව්‍යාප්ත වෙන සෑම ස්වරූපයකින්ම නැති කළ යුතුයි, වැළැක්විය යුතුයි. එසේ වැළැක්වීමෙන් පමණයි ත්‍රස්තවාදී ස්වරූපයෙන් මේක එළියට එන එක නතර වෙන්නේ. නැත්තම් ඊයේ වගේම හෙටත් ඒක ත්‍රස්තවාදී ස්වරූපයෙන් විටින් විට පැන නැගීම වළක්වන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා එතනට අපේ රාජ්‍ය බලගැන්වීම, එතනට අපේ පාලන තන්ත්‍ර පොළඹවාලීම, එතනට අපේ නීතිය ක්‍රියාත්මක කරන බලාධිකාරයන් මෙහෙවාලීම, ඒ සඳහා බලපෑම ඇති කිරීම, ඒ සඳහා දැනුවත් ප්‍රගතිශීලී බලවේගවල මේ රටට ආදරය කරන බලවේගවල වගකීම හා යුතුයකම, ඒ වගකීමෙන් බැඳුණු මිනිසුන් විදියට, ඒ කාර්යභාරය වෙනුවෙන් අපකප වෙන මිනිසුන් විදියට අපි අපේ යුතුයකම වගකීම ඉතා
රාජ්‍ය පිළිබඳ ගෞරවණීය හැඟීමෙන් යුතුව ඉටු කරමු. එදෙසට අපේ රට යොමු කරමු. ඒ සඳහා පොළඹවන මහා ජනතා ක්‍රියාන්විතයේ ගාමක බලවේගයන් බවට පරිවර්තනය වෙමු කියලා ආරාධනා කරමින් මිනිමරු ඉස්ලාම් අන්තවාදයට පරාජය ජාතියේ ජනවාර්ගික සමගියට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබට අද පැවැත් වූ මෙම දේශනයේ අවසාන අදියරටයි අපි පැමිණ සිටින්නේ. මේ සඳහා වැඩමව වදාළ අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයට ශීර්ෂ ප්‍රණාම පිළිගන්නන අතර මේ අනතුර පිළිබඳ ජාතිය දැනුවත් කළ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් සියලු රටට ආදරය කරන බලවේගයට ආරාධනා කළපු ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය පළ කරමින් මෙම රැස්වීම සංවිධානය කිරීම සඳහා වෙහෙසුණු සියලු දෙනාටම අපගේ ප්‍රණාමය පළ කරමින් අපි මෙම සම්මන්ත්‍රණය අවසන් කරනවා ජාතික ගීය ගායනය. Surani apni